සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් තැන් වලින් ආව ප්‍රශ්නයක්. ඔය කට්ටිය ප්‍රශ්න කතා කරනවා උත්තර නැහැ. ඒකට එන උත්තරේ මොකද්ද? කොහොමද ෆුට්බෝල් ඩෙවලොප් කරන්නේ? තව ප්‍රශ්නයක් ආවා ෆුට්බෝල් ඩෙවලොප් කරන්න පුළුවන්ද ලංකාවේ? මං කියනවා ලංකාවේ ෆුට්බෝල් ඩෙවලොප් කරන්න පුළුවන්. මං ඒ කියන කතා කරන්න තමයි ආවේ. මොන ක්‍රමවේදය? මොකද 204 ඉඳන් කොහොමද ෆුට්බෝල් ඩෙවලොප් කරගෙන එන්නේ කියලා. මේක ඇත්තටම සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙන. සිස්ටම් එක හදන්න ඕන ඉස්සෙල්ලාම මේ සිස්ටම් එක හදන විදිය තමයි මම මේ කියන්නේ. මේ අපි ඉස්සෙල්ලාම මම කොටස් කීපයක් ගන්නවා. මම මේ කොටස් කීපය මොකක්ද කියලා කියනවා. ඉස්සෙල්ලාම ග්‍රාස් රූට් ෆුට්බෝල්, ඊට පස්සේ යූත් ෆුට්බෝල් and seniority ෆුට්බෝල්. කොහොමද ඒක ඩෙවලොප් කරන්නේ? අපි ග්‍රාස් රූට් ෆුට්බෝල් එක ඩෙවලොප් කරන්නේ දැන් තියෙන ක්‍රමවේදයේ අපිට තියෙන ඇකඩමික් නේ. ඒ ඇකඩමිස් ටික පොඩ්ඩක් තව ඉම්ප්‍රූව් කරගන්න උවමනාවක් තියෙනවා. මම කිව්වා අපි ෆුට්බෝල් වල සිලබස් එකක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඒ සිලබස් එකට අනුව ඒ ග්‍රාස් රූට් එකට මොන කාලෙදි මොන දේවල්ද ඩෙවලොප් කරන්න කියලා අපි කතා කරන්න ඕනේ. ඒක තමයි වැදගත් කරුණ. ඒතකොට මේ කාලෙදි අනුව මේ ප්ලේ එකේ ඩෙවලොප්මන්ට් එක අපිට බලන්න ඇනලයිස් කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. මම ඒ ඇනලයිස් කරන සිස්ටම් එක කලින් වීඩියෝ එකේදී කිව්වා. මොකද පාපන්දු සම්මේලනයේ විසින් මේ ග්‍රාස් රූට් ට්‍රේනින් කරන ඇකඩමීස් වලට වෙනම දෙන්න ඕනි ක්‍රයිටීරියා එකක් 6 month ප්ලෑන් එකක්වත් අරුම ගන්න දෙන්න ඕනි. 6 plan ප්ලෑන් එකේදී මේ කියන්නේ හැමතිස්සෙම අපේ මෙෂර්මන්ට් බලන්න ඕනේ මේ ප්ලේ එකේ මේ මට්ටම කොහොමද හැදීගෙන එන්නේ කියලා. ටෙස්ට් එකක් ගන්න පුළුවන්. මොකද අපි රීජනල් වයිස් ගිහිල්ලා හරි ප්‍රොවින්ෂල් වයිස් ගිහිල්ලා හරි දැන් අපි කියමුකෝ මගේ පළාත පළාතේ අපි ඉන්න ඇකඩමිස් ටික එකතු කරා. මේ මාසයේදී අපි ටෙස්ට් එකක් ගත්තා. දවස් 4ක් විතර අරගෙන ඒ ටෙස්ට් එක ගත්තා. එක ඇකඩමි වලට දීලා. ඒතොර ප්ලේ එකේ තියෙන කියමුකෝ ඒ ටෙස්ට් නිර්මාණය කරන්න පුළුවන්. එක ටෙස්ට් තියෙනවා. ඒතොර ජර්මන් ෆුට්බෝල් ෆෙඩරේෂන් එක වෙනම ටෙස්ට් එකක් තියෙනවා. බ්‍රසීලියන් එක වෙනම එකක් තියෙනවා. ඉන්දියාවෙත් වෙනම එකක් තියෙනවා. එතකොට මොල්ඩිව්ස් වල වෙනම එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ටෙස්ට් එකක් නිර්මාණය කරලා ඒ කට්ටියගේ ඩෙවලොප්මන්ට් ලෙවල් එක බලන්න පුළුවන්. මොකද අපි කියන්නේ ග්‍රාස් රූට් ලෙවල් එකේදී අපි ගොඩාක් දුරට අපි ඩෙවලොප් කරන්න කියන්නේ ළමයට සෙල්ලම් කරන්න දෙන්නේ. ඒ සෙල්ලම් කරන තමයි ඒ ළමයාගේ ඩෙවලොප් වෙන්න ක්වොලිටිස් තියෙනවා. මොකද බෝලේ හුරු කිරීමක් වෙන්නේ එතනදී. එතකොට ඒ ළමයාගේ ප්ලේෆුල් බව තියාගෙනම අපිට පුළුවන් ඒ ළමයාගේ මේ ටෙස්ට් එක ගන්න. එන්නේ වගේ හොඳ මේ ටෙස්ට් එකක් ඇනලයිස් කරගන්න පුළුවන් ඒතර ප්ලේ එකේ. එතකොට මේ හම්බෙන ස්ටැටික් කියන්නේ ළමයාගේ තියෙන තොරතුරු ටික අපිට පුළුවන් සබරගම විශ්වවිද්‍යාලය, ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ක්‍රීඩාවට සම්බන්ධ ආයතනයක් විසින් ඒක ඇනලයිස් කරන්න පුළුවන් මේ ළමයා මේ පර්ෆෝමන්ස් වල ඉන්නේ කියලා. එතකොට ඒකට අදාළව විස්තරය ඒ අදාළ ආයතනය කියන්නේ ෆුට්බෝල් ෆෙඩරේෂන් එකට ආවට පස්සේ මේ ඒ ඇකඩමීස් වලට අපිට යවන්න පුළුවන්. මේ ළමයාගේ මෙච්චරක් ඩෙවලොප් වෙන්න ඕනේ. ස්ටැටිකලි රිපෝට් එකක් දෙන්න පුළුවන් මේ ළමයාගේ මෙච්චරක් තියෙනවා මෙච්චර ඩෙවලොප් වෙන්න ඕනේ කියලා. එතකොට ඒක පර්සනල් වයිස් ඊමේල් කරන්න පුළුවන් ඒ අදාළ පේරන්ට්ස්ලාට. එතකොට පේරන්ට්ස්ලාට තියෙනවා ෆුට්බෝල් වල දැනීමක් මේ ළමයා මෙච්චර දුර යන්න ඕනේ කියලා. හරි. ඒ එක ක්‍රමයක්. ඒ ක්‍රමයට කරන්න පුළුවන් ඒ දේ. මං කියන්නේ මේ දේම පිළිගන්න ඕනි කියලා කවදාවත්. මං කියන්නේ මගේ මතය මං කියන්නේ. ඊළඟට දේ තමයි අපිට ඩෙවලොප් කරන්න පුළුවන් ආපහු ග්‍රාස් රූට් ලෙවල් එකේම තියෙන ප්‍රශ්නයක් තමයි ඒ ළමයාගේ ටූර්නමන්ට්ස් කොහොමද යන්නේ කියලා. මම නම් කියන්නේ තරංකාරී ක්‍රමයෙන් පොඩක් බැහැර වෙලා ළමයාට අපි තරංකාරී ක්‍රමයක් ළමයට නොදී තරංකාරී ක්‍රමයක් නිර්මාණය කරන්න ඕනේ. මොකද හැමෝම කතා කරනවා මේ වයස සෙල්ලම් කරන්න සුදුසුද නැද්ද අඩුම ගන්න ඒ ළමයට ඒ කියන්නේ මං කියන්නේ ෆුට්සාල්වත් මේවත් ෆස්ට් 11 මැචස් වත් ගහන්න කියලා ග්‍රාස් රූට් ප්ලේයට ඒ එක ගේම්ස් තියෙනවා මිනි ගේම්ස් තියෙනවා ළමයාගේ ඩෙවලොප් කරන්න පුළුවන් ක්‍රමයේද මේ මිනි ගේම්ස් හරහා ඩෙවලොප් කරන්න පුළුවන් ඉන්නේ ඒ වගේ මොඩල් එකක් ගේන්න ඕනේ මගේ බලාපොරොත්තු ඊළඟ දේ තමයි අපි කිව්වොත් යූත් ෆුට්බෝල් එක මගේ අර කිව්වා වගේ සිලබස් එක යන විදිහටම ගොඩක් පාසල් ළමයි ඒකට මැදිහත් වෙන්නේ එතකොට ඒ ළමයින්ගේ කොහොමද යූත් ෆුට්බෝල් එකේ ට්‍රේනින් යන්නේ? එතකොට දැන් අපි කිව්වා අතනදී ඇකඩමීස්. එතකොට දැන් පාසල් වලට කොහොමද එන්නේ? එතකොට දැන් තියෙන ක්‍රමවේදය අනුව ගොඩක් පාසල් වලට පුහුණුකරුවෙක් ඉන්නවා. එතකොට අපිට පුළුවන් අර සිලබස් එක යොමු කරන්න පාපන් සම්මේලනේ ශ්‍රී ලංකා පාපන් සම්මේලනේ මේ ශ්‍රී ලංකා පාසල් පාපන් සංගමය හරහා මේ සිලබස් එක අනුව ට්‍රේනින් කරන් යන්නේ. එතකොට ඒ කට්ටියගේ ස්ටැටික් රිපෝට් එකක් ගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රොවින්ෂල් වයිස් යන්නේ නැතුව මොකද කැපැසිටි එක වැඩි හින්දා අපිට ප්‍රොවින්ෂල් වෙන්න දිස්ත්‍රික් වයිස් යන්න පුළුවන්. මොකද අපේ රට කොහොමවත් බෙදලා තියෙන්නේ දිස්ත්‍රික් 20 ගානකටත් පළාත් 9කටත් බෙදලා තියෙන්නේ. ඒකින්ද අපිට එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ රීජනල් ඩෙවලොප්මන්ට් එක. ඊට පස්සේ අපිට එක ඒ ළමයාගේ ඩෙවලොප්මන්ට් එක ගන්න පුළුවන් 6 month වලින්. එතකොට ඒ අර මොඩල් එකේම යනවා. ඒ වගේ අපි ස්ටැටික් ගන්නවා. හැබැයි අරට වඩා ටෙස්ට් එක වෙනස්. නෝන්ස් වෙනස්.
එතකොට ඒ අනුව ඒතර ළමයිගේ ඩෙවලොප්මන්ට් එක බලන්න පුළුවන්. ඒතර අපිට පුළුවන් ප්ලේයිංగ్ ස්කිල් එක බලන්න ප්ලේ එකේ ඒ ගොඩාක් දේවල් අපිට බලන්න පුළුවන්. මොකද අපි රටේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි ටෙක්නික් ඩෙවලොප් කරනවා අවුරුදු ගාණක් යන එක. හැබැයි මගේ බලාපොරොත්තු නම් අවුරුදු 12 14ක් වෙනකොට අඩුම ගානේ ප්ලේ කෙනෙක්ගේ ටෙක්නික් ඩෙවලොප් වෙලා තියෙන්න ඕනේ. මොකද ඒ ළමයිගේ ටෙක්නික් ඩෙවලොප් ඒ කාලේදී වෙලා තිබ්බොත් තමයි ළමයා පීක් කරගන්න පුළුවන් අවුරුදු 20ක් විතර වෙනකොට. ඒ ළමයා පීක් කරගෙන අවුරුදු 20ක් ඉඳන් අවුරුදු 10ක් 12ක් සෙල්ලම් කරන්න පුළුවන් එතකොට. ළමයිට නැත්තම් ෆුට්බෝල් ඩෙවලොප් කරනවා මේ ෆුට්බෝල් ගහනවා කියන්නේ හීනයක් මේ AFC වල. අපි කියමු AFC වල ගහනවා කියන්නේ හීනයක්. එතනින් එහා හිතන්නම කෙසේ වෙතත්. ඊළඟට ඔන්න ඔය විදිහට තමයි මොඩල් එක මම නම් හිතන්නේ යන්න ඕනේ කියලා. මොකද මම කොටස් වශයෙන් කතා කරන්නේ. තව කොටස් තියෙනවා මේකේ. ඉස්ලාම් මේක හැදෙන්නේ කොහොමද කියලා යන්න. ඊට පස්සේ අපි කියමු සීනියර් ෆුට්බෝල්. සීනියර් ෆුට්බෝල් එකේදීත් අපි කියන්නේ රටේ තියෙන මොඩල් එකක් තියෙනවා ක්ලබ් වයිස්. මම කියන්නේ ක්ලබ් වයිස් මොඩල් එකක් තියාගෙන පුළුවන් නම් ප්‍රොවින්ෂල් වයිස් මොඩල් එකක් ගේන්න ඕනේ. මොකද අපි රීජනල් වල තියෙනවා අපි රීජන් එකක් තියෙනවා අපිට පුළුවන් ප්‍රොවින්ෂල් ෆුට්බෝල් වල මේ ට්‍රේනින් කරන්න. මොකද ප්‍රොවින්ෂල් ප්ලේයර්ස්ලා එන්නේ ගොඩාක් දුරට ක්ලබ් වලත් ගහනවා ප්‍රොවින්ෂල් එකෙත් ගහනවා. අපි කියන්නේ ප්‍රොවින්ෂල් ස්ක්වොඩ් එකක් නිර්මාණය කරන්න කියලා. එතකොට එතන අපි ස්ක්වොඩ් එකේ රිසර්ව් ටීම් එකකුත් ඉන්න ඕනේ අපිට ෆුල් ස්ක්වොඩ් එකකුත් තියෙනවා. අඩුම ගානේ ළමයි 35 40 වත් ස්ක්වොඩ් ට්‍රේනින් එකක් යන්න ඕනේ. ඒකට මුදල් සෙවීම ගැන ගැටලුවක් එනවා. මම දන්නවා මුදල් අන්තිමේදී කොතනද ඒක තමයි අලුතෙන්පත් වෙන නිලධාරි මණ්ඩලයට මුදල් හොයන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම දන්නවා මේ පපන් සම්මේලනයේ ඒ කාලේ ගොඩාක් මුදල් තිබ්බා. මම දන්නේ දන් තියනවද කියලා. මම සල්ලි තිබ්බා. හැබැයි සල්ලි වලට උන දේ මුළු ලංකාවම දන්නවා මොනවද උනේ කියලා. ඉතින් අපි ඊට පස්සේ කරන්න ඕනේ මම අප කාරණේට ආවොත් අපිට පුළුවන් ඒ ස්කොඩ් නිර්මාණය කරලා මතක තියාගන්න මේක මම රිසර්ච් එකකින් ඔප්පු කරපු දෙයක්. මගේ පළාතේ මම රිසර්ච් එකකින් ඔප්පු කර දෙයක් යූත් ෆුට්බෝල් කියන එක. අපි කොහොමද මැචස් දිනන්නේ? කොහොමද ස්කොඩ් එක ට්‍රේනින් කරන්නේ යන්නේ? අපි අවම පහසුකම් යටතේ මේ කරපු ප්‍රොජෙක්ට් එකක්. අපි හැබැයි ප්‍රොජෙක්ට් එක සාර්ථකව අපි නිමා කරා. ඒකයි මම කියන්නේ මේ අපි ගොඩාක් කට්ටිය කියනවා මේක මොකක් කරන්න පුළුවන් දේවල්. මේ අපි කරලා තමයි කතා කරන්නේ. එතකොට රීජන් එකේ අපිට පුළුවන් ඩෙවලොප් කරන්න ෆුට්බෝල්. ඒතර රීජන් එකේ අපි කොහොමද මේ අපේ සිලබස් එකේ තියෙනවා අපි හදපු සිලබස් එකේම තියෙනවා. එතකොට මේක කොහොමද පවත්වාගෙන යන්නේ? සමහර විට ප්‍රොවින්ෂල් එකේ නේවාසික වෙන්නත් පුළුවන්, නේවාසික නැති වෙන්නත් පුළුවන්. ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. ඒක ඒ පළාතට අනුව විසඳ ගන්න. මොකද අපේ පළාතේ ඉන්නේ දුප්පත් ළමයි. වෙන පළාත් වලත් එහෙමයි. එතකොට මේ ලංකාවේ ගොඩක් අපි කියන්නේ ලොකු සල්ලිකාරයෝ ෆුට්බෝල් ගහනවා කියලා. එතකොට ඒ ළමයින්ට මේ අපිට පුළුවන් නම් නේවාසිකව පුහුණු වීම කරන්න. මොකද සල්ලි වේදම් කරන එක ඒ දේ කරන්න පුළුවන් නම් ලොකු දෙයක් නේ නේවාසිකව නියමිත පුහුණු කරුවෙක් දාලා ඒ පුහුණු කරුවට කරගන්න පුළුවන් කියලා. ඒක. ඒ කියන්නේ මම ඒක ගැන කතා කරන්නේ නෝ කොහොමද අපි මේ දිස්ත්‍රික්ක ස්කොඩ් නිර්මාණය වෙන්නේ ඒක ගැන මම කතා කරනවා. ඒ ක්‍රමයේදී. එතකොට අපිට පුළුවන් ඒ ගමන යන්න. මම ওই කොටස් තුනක් ගැන කතා කරේ. දැන් ওই කොටස් තුන මම ඉදිරියට කතා කරන්නම්. අපි කියමුකෝ ග්‍රාස් රූට් වල කොහොමද ටූර්නමන්ට්ස් නිර්මාණය වෙන්නේ කියලා මම ඔයකට පැහැදිලි කරා. මයිනර් ගේම්ස් වලින් අපිට පුළුවන් එක ඩෙවලොප් කරන්න. ඒක ගැන මම කතා කරන්නේ වැඩිපුර. right. ඊට පස්සේ අපි වෙන youth football එක. youth football වල අපිට ගොඩක් දුරට under 14, under 16, under 18, under 20. අපිට ස්කොඩ් 4ක් තියෙනවා. මේ ස්කොඩ් 4 නිර්මාණය කරන්නේ කොහොමද? ශ්‍රී ලංකා ආසල් පවන් සංඝයෙන් ටූර්නමන්ට්ස් යනවා. ඒ ටූර්නමන්ට්ස් වල අපි කියන්නේ මේ ටූර්නමන්ට්ස් තව පොඩ්ඩක් හොඳට නිර්මාණය කරන්න. ඒ කියන්නේ හොඳ නිර්මාණශීලීත්වයකින් කරා නම් අපිට කරන්න පුළුවන්. අඩුම ගානේ ඒ ළමයෙක්ට සීසන් එකකට මැච් 30ක් හෝ 40ක් ගන්න අපිට හැදුවා නම් ලොකු දෙයක්. ඒතර අපිට හොඳ ටීම් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ ටීම් එක සිලෙක්ට් කරගන්න විදිය තමයි මම කියන්නේ. අපි ටූර්නමන්ට් එක ගහනකොට අපි කියමුකෝ පසල් සංගමෙන් ටූර්නමන්ට් එකක් ඕගනයිස් කරනවා කියලා under 14 එකට. ඒ ටූර්නමන්ට් එක ගහන්න ඕනි දවසට අඩුම ගානේ මැච් 2යි. පුළුවන් එක මැච් එකක් කරලා ප්ලෑන් ලී යනවනම් ලොකු දෙයක්. කරන්න පුළුවන් නම් මොකද කෝච් කෙනෙක්ට ඒ ටයිම් එකක් දෙන්න ඕනි. පළවෙනි මැච් එකේ වුණ වැරද්ද දෙවෙනි මැච් එක හදාගන්නේ කොහොමද? නැත්තම් පැය මැච් 4ක් ගහලා දවසට ළමයිගෙන් ෆුට්බෝල් බලාපොරොත්තු වෙන්න බෑ දැන් යන විදිය අනුව. දැන් තියෙන ස්පෝර්ට් සයන්ස් එකත් එක්ක යන ෆුට්බෝල් එකක්. ඒක මේ අපි ඒකට හැඩ ගහන්න ඕනේ. ඒතොර ඒ අදාළ පුහුණු කරුවන් අර සිලබස් එක යනුව දේවල් කරගෙන එනවා. ඒකට ටෙස්ට් කරලා තියෙන්නේ. එතකොට කෝච්ට ඇනලයිසින් ඩීටේල්ස් ටිකක් තියෙනවා ළඟ. ඒතොර අපි ටූර්නමන්ට්ස් වලට එනවා. ඒ ටූර්නමන්ට්ස් වලත් කෝච් දන්නවා වැරදි. ඒතොර වැරදි හදාගන්න කාලයක් දීලා ටූර්නමන්ට් එක ගහගෙන යනකොට අපිට පුළුවන් සිලෙක්ෂන් එකක් ගන්න. ඊට පස්සේ තමයි සිලෙක්ෂන් එක කොතනද ගන්න. එතකොට තමයි ශ්‍රී ලංකා පපන්දු සංගමයේ මැදිහත් වෙන්න ඕනේ මේ දෙයට. ඒ අදාළ මේ රීජනල් එකේ
සිලෙක්ෂන් කමිටියක් දාලා එක්ක ෆෙඩරේෂන් එකේ සිලෙක්ෂන් කමිටියක් කරලා පාසල් සංගමෙත් එක්ක අනුබද්ධව ඒකෙන් හොඳ ටීම් එකක් සිලෙක්ට් කරගන්නවා. හරි. ඒ ටීම් එක එක්ක දිස්ත්‍රික් වෙන්න පුළුවන්. ගොඩක් දුරට දිස්ත්‍රික් තමයි මගේ බලාපොරොත්තුව. මොකද ඒ දිස්ත්‍රික් අන්ඩර් 14 සයිඩ් එක අපි ට්‍රේන් කරන්න ඕනේ සතියේ දවස් දෙකක්. මගේ බලාපොරොත්තුව නම් දවස් 4ක් ට්‍රේනින් කරන්න ඕනේ කියන එක. කට්ටිය කොහොම කියයිද දන්නේ නැහැ. මම කියන්නේ දවස් 4ක් ට්‍රේනින් කරන්න ඕනේ. ඒ තියෙන අපිට පහසුකම් මැද්ද 3ක්වත් අඩුම ගානේ. ඒකට අදාළ හොඳ පුහුණුකරුවෙක්පත් කරන්න ඕනේ. ඒ පුහුණුකරුවට වැටුපක් ගෙවන්න ඕනේ. වැටුපක් ගෙවන්න ඕනේ මේ පුහුණුකරුවට. එතකොට තමයි මේ පුහුණුකරුවා මහන්සි වෙන්නේ. එතන සහාය පුහුණුකරුවෙක්පත් කරන්න ඕනේ. දැන රකින්නන්ගේ පුහුණුකරුවෙක්පත් කරන්න ඕනේ. ඒ තුනේ දැනට හිටියම ඇති රීජනල් වයිස් මේ ටීම් එකකට. ඒතර අන්ඩර් 14 වලට අපි වෙනම ක්‍රීඩාංගන තියෙනවා. මම දන්නවා ක්‍රීඩාංගන තියෙනවා. දැන් ගොඩක් කටි කියන්න පුළුවන් ක්‍රීඩාංගන නැහැ කියලා. ක්‍රීඩාංගන තියෙනවා. ක්‍රීඩාංගන නැති වෙන්නේ නැහැ. හරි ක්‍රීඩාංගන තියෙනවා. එතකොට ඒ ළමයිට පුහුණු වීම කරන්න පුළුවන්. ඒ ටීම් එක හොඳට සිලෙක්ට් කරලා 35ක් විතර සිලෙක්ෂන් කරලා හොඳට පීරියඩ් වයිස් ට්‍රේනින් කරලා මොකද අපේ පොත තියෙනවා. ඒකේ පොතේ අපි ඒ සිලබස් එකේම සඳහන් කරනවා පාසල් වලට මොනවද කරන්න ඕනේ. ඒතකොට දිස්ත්‍රික් ප්ලේස්ලාට මොනවද කරන්න ඕනේ. ඒ අප්ඩේටින් අපි පොත් වලින් දෙන්න ඕනේ. මොකද ෆස්ට් එඩිෂන් එක අපි යනවා නම් සමස්තයකට දෙවෙනි එක අපේ එන්න ඕනි ඊට වඩා උඩ ලෙවල් එකකට තුන්වෙනි එක එන්න ඕනි ඊට වඩා උඩ ලෙවල් එකකට අපි සිලබස් එක නිර්මාණය වෙන්න ඕනි. ඒතර දිස්ත්‍රික් වල අපි තියෙන්නේ ට්‍රේනින් කරගෙන මේ පිළිවෙලකට ඒ ගමන යන්න. ට්‍රේනින් කරගෙන. ඒක ලොන්ග් පීරියඩ් එකක් අවුරුදු දෙකක්. ඒතර ඒ වගේ ඒ දිස්ත්‍රික් මේ පාපන් සම්මේලනය විසින් කරන්න ඕනි ඒ ටූර්නමන්ට්ස් නිර්මාණය කරන්න ඕනි. දිස්ත්‍රික් ටූර්නමන්ට්. ඉතින් තිබ්බා අන්ඩර් 17 ටූර්නමන්ට් එක. එවරඩි කප් තිබ්බේ. ඒ වගේ අන්ඩර් 16 වලට නෝ 14 වලට හොඳ ටූර්නමන්ට්ස් නිර්මාණය කරන්න ඕනේ දිස්ත්‍රික් ටූර්නමන්ට්. මොකද අපේ රීජන් බෙදලා තියෙන හින්දා අපිට ලේසි ඒ වැඩේ කරන්න. ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඒකම තමයි අන්ඩර් 16 එකටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අන්ඩර් 18 එකයි අන්ඩර් 20 එකට. ඒතොර ඒ වගේම පුහුණුකරුවන් පත් කළා. ඒ පුහුණුකරුවන්ට වගකීමක් දීලා ඩියුටි ලිස්ට් එකක් දීලා ඒ පුහුණුකරුවන් මොනිටර් කරන්න අපිට ප්‍රොවින්ෂල් එකට කවුරු හරි පත් කරලා ඒ වගේ මොඩල් එකක් හදන්න ඕනේ. එතකොට ඒක තියෙනවා චේන් එකක්. එතකොට කාටවත් වැරද්දක් කරන්න පුළුවන්. එතකොට ඒ ඉන්න ප්‍රොවින්ෂල් ඉන්ස්ට්‍රක්ටර් උනත් එයාට දන්නවා මෙයා ට්‍රේනින් කරන්නේ මොකක්ද කියලා. එතකොට ඒ අදාළ පුද්ගලයාටත් වගවීමක් තියෙනවා වගකීමකුත් තියෙනවා. එතකොට ඒ තොරතුරු ගන්න ඕනේ ශ්‍රී ලංකා පපන් සම්මේලනය විසින් මාස්පතා. මොකද ට්‍රේනින් ප්ලෑන් එක අනුමත කරගන්න ඕනේ ෆුට්බෝල් ෆෙඩරේෂන් එකේ. ටීම් එකක් කරන්න. මොකද හැබැයි ඒකට දැනුවත් තියෙන මිනිස්සු ඉන්න ඕනේ පපන් සම්මේලනය. ට්‍රේනින් ප්ලෑන් එකක් අනුමත කරන්න පුළුවන් කට්ටිය. මොකද මේක මොනවාද වෙන්නේ මොනවාද මේ වෙන්නේ. ඒක මං කියන්නේ පරිපාලනයට යන්න ඕනේ. ඒකට එන්න ඕනේ TD එකට. ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකේ. ඒකෙන් තමයි ඒ දේ කරන්නේ. ඒකට කවුරු හරි තව ඉන්නවනම් ඒ තාක්ෂණ නිලධාරීන්පත් කරලා ඒකට අදාළ ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා නම් ඒවපත් කරලා ඒකෙන් කරන්න ඕනේ. යූත් ෆුට්බෝල් එකේ නෝමයි දෙවෙනි ස්ටේජ් එක යන්නේ. සීනියර් ස්ටේජ් එක. දැන්ට ලංකාවේ තියෙනවා ක්ලබ්ස්. මං කියන ක්ලබ්ස් වලටත් ඇකඩමික්ස් ඕපන් කරන්න. මොකද ක්ලබ්ස් පෝෂණය වෙන්න පුළුවන් ඒ ඇකඩමික්ස් වල. ඒකින්ද දැන් අපි කියමු ක්ලබ්ස් වල ටූර්නමන්ට් අපේ ලංකාවේ ක්‍රීඩකයන්ට මැචස් මදි. එක්ස්පීරියන්ස් නැත්තේ ඒකයි. අපේ අවුරුදු 25 දිත් අපි ඉගෙන ගන්න ටෙක්නික්. ඒකයි මං කිව්වේ ක්‍රාස් රූට් එකේ ඉඳන් පිළිවෙලකට එනකොට දිස්ත්‍රික් ලෙවල් එකට ඇවිල්ලා චේන් එක හදාගෙන චේන් එකෙන් උඩට යන එක තමයි වටින්නේ. එතකොට අපිට ලේසි ඒතර ප්ලේ හැදිලා තියෙන විදිය දන්නවා. එතන මේ එක තැනක එක දෙයක් කියා දෙලා නැහැ. එතකොට අපි දන්නවා මේ ප්ලේයර් මේ ගැඩුවලි උඩට ඇවිල්ලා කියලා. මොකද අපිට මම කියන්නේ මේක මම කියන වැඩසටහන අවුරුදු 20ක් විතර යන්න ඕනි. හරියට අපිට AFC ටූර්නමන්ට් එකකට සහභාගී වෙන්න. මේ දැන් කියන සිස්ටම් එක හැදුවොත් තව අවුරුදු 20කින්. ඒ කියන්නේ දැන් 2021 ගණන් තව අවුරුදු 2041 තමයි මේකේ පර්ෆෝමන්ස් එන්නේ. හරියට ඒ කියන්නේ AFC ටූර්නමන්ට් එකක් දිනන්න පුළුවන්. හැබැයි ඒ අතර අපිට අවුරුදු 5ක් ඇතුළත AFC ටූර්නමන්ට් වලට හිමීටි සහභාගීලා අපිට උඩට යන්න පුළුවන්. මං කියන්නේ දිනන මට්ටමේ ඉන්න අවුරුදු 20ක්වත් යනවා. ඒකින්ද අපි අර මේ ක්ලබ්ස් ටූර්නමන්ට්ස් වල ඒ කියන්නේ ක්ලබ් වල ට්‍රේනින් කරන්න මොඩියුල් එකක් හදලා ඒ මොඩියුල් එකේ ඇතුලේ අපි මේ තර්ඩ් ස්ටේජ් එකේ හොඳට ට්‍රේනින් කරගෙන අපිට පුළුවන් නම් යන්න ඉස්සරහට ඒක එහෙනම් ගොඩක් වටිනවා. මොකද ක්ලබ්ස් ලෙවල් එකේ ප්ලේයර්ස්ලා තියාගන්න එක අමාරු කියලා මම දන්නවා. මොකද මේජර් ක්ලබ්ස් විතරයි තියෙන්නේ. මොකද ඩිවිෂන් 2 ඩිවිෂන් 3 එහෙම කියලා ටූර්නමන්ට්ස් තියෙනවා ලංකාවේ. ඒ තියෙන ක්‍රමවේදේ මම කියන්නේ වැරදි කියලා. ඒ ක්‍රමවේදේ හරි. හැබැයි ඒ තියෙන ක්‍රමවේදේ ක්ලබ්ස් දුප්පත් ගොඩක් ඒවා තියෙන. ඒ ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි උත්සාහ කරොත් අපිට කරන්න බැරි වෙන්නේ ඒ ක්ලබ්ස් තියාගෙන ගමන් අපි ඩෙවලොප් කරන්න ඕන ප්‍රොවින්ෂල් සුපර් ටීම් එකකුයි ප්‍රොවින්ෂල් රිසර්ව් ටීම් එකකුයි.
හැමෝම කියන රිසර්ව් ටීම් කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපේ රටේ විතරයි රිසර්ව් ටීම් එකක් නැති ෆුට්බෝල් වල. මම දන්න හැමතැනම රිසර්ව් ටීම් එකක් තියෙනවා. අපි කියමුකෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා ගත්තකම ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඒ සයිඩ් එක එතට නැගින කණ්ඩායම් කියලා තියෙන ඒ වගේ තමයි රිසර්ව් ටීම් එකක් කියන්නේ. රිසර්ව් ටීම් එකේ ස්ක්වොඩ් එකක් තියෙන්න ඕනි. එහෙම ට්‍රේන් කරන් යන්න. ඒ කට්ටියට මැචස් තියෙන්න ඕනි. ෆොරින් මැචස් එන්න ඕනි. ඒක එන්න ඕනි. ඊට පස්සේ මම කියන්නේ ඒකයි ප්‍රොවින්ෂල් ලෙවල් වලට දෙන්න. මොකද ප්‍රොවින්ෂල් ලෙවල් එකකින් පුළුවන්. ඒකට ප්‍රොවින්ෂල් ලෙවල් එකක් කියන්නේ ඒක මම දන්නේ ලීග් එකක් සම්බන්ධයෙන් ඒක මම හරියට කියන්න දන්නේ නැහැ. හැබැයි මම කියන්නේ පවන් සම්මේලන නියාමයකට යටත් ආයතනයකට දීලා ප්‍රොවින්ෂල් ටීම් එක හදන්න කියලා. ඒතර ප්‍රොවින්ෂල් ටීම් එක හදලා ඒ ටීම් එකට කෝච් කරලා ඔය මං කිව්ව ස්ටාෆ් එකේ 3 දෙනෙක් කිව්වා. ඊට අමතරව දෙන්න ඕනේ ඇනලයිසර් කෙනෙක්. ට්‍රේනින් ඇනලයිසර් කෙනෙක්. මේ ටීම් එක අනිවාර්යෙන් නේවාසිකව පුහුණු වීම කළ යුතුයි. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ ප්ලේයර්ස්ලාට ඊතර වසයි වැටුප් කොහෙන්ද ගෙවන්නේ? අපේ රටේට වැටුප් ගෙවන්න පවන් සමයලට හැකියාවක් තියෙයිද? ඒතර ප්‍රශ්නයක්. හැබැයි අනුග්‍රහයකයෝ ඉන්නවා. ඒ කියන්නේ කම්පැනිස් තියෙනවා. ඒ කම්පැනිස් ඒ රීජන් එකේ තියෙන කම්පැනි එකට කතා කරලා ජොබ් 3-4ක් අරන් දෙනවා කියන එක මම හිතන්නේ කරන්න පුළුවන්. සම්මේලනයකට. ඉතින් ඒකින්ද ඒක ජොබ්ස් ටික ඒ ජොබ් තියෙන කට්ටියට ඒ අදාළ ඩියුටි ලිව්ස් ටික ගහලා ඒ ළමයින්ට ට්‍රේනින් කරන්න හදලා දුන්නා නම් නියවාසිකව ඊට පස්සේ මොකද නේවාසික කොහෙද කරන්නේ කියන තැනට මම පස්සේ කතා කරන්නම් ඇවිල්ලා ඒකට තියෙනවා උත්තරයක්. ඊට පස්සේ ටූර්නමන්ට්ස් ටික කොහොම ටූර්නමන්ට්ස් යන්නේ? ප්‍රොවින්ෂල් ගහන්න ඕනි ඉන්ටර් ලීග් ටූර්නමන්ට්ස්. ඒ කියන්නේ ලීග් වශයෙන් යන්න ඕනි ප්‍රොවින්ෂල් අතර. මෙහෙන් ගිහිල්ලා ඒක හෝම් ඇන්ඩ් අවේ සිස්ටම් එකට අපි දැන් ඌව පළාතෙන් ගිහිල්ලා නැගෙනහිරට ගිහලා නැගෙනහිරට අපින් ගන්න. ඒතොර ඒක ටීම් එකකට අඩුව ගානේ මැචස් වදිනවා. අපි ප්‍රොවින්ෂල් 9ක් තියෙනවානේ. ඒතකොට ප්‍රොවින්ෂල් 9කදී අපිට මැචස් ඒ අනිත් ටීම් එකත් එක්ක ගහලා ඒ කියන්නේ අපි ලීග් වශයෙන් ගහුවත් අපිට විශාල මැච් ප්‍රමාණයක් වදිනවා. එක ටීම් එකකට අඩුම ගානේ මැච් හම්බ වෙනවා. එතකොට 8ක්. ඒ වගේ දෙපාරක් හම්බ වෙනවා. ඒතකොට මැච් 16ක්වත් අපිට හම්බ වෙනවා. ඒතකොට මේ මැච් 16 අපි මාස 3ක් හෝ 4ක් අරන් ලොකු පීරියඩ් එකක් අරන් හොඳට ඕගනයිස් කරන්න ඕනේ. ඒකේ ඊළඟ කාලේ කරන්න ඕනි ටූර්නමන්ට්ස් දෙක තුනක් යන්න පුළුවන්. මොකද ෆොරින් ක්ලබ්ස් ගානවානේ, චැම්පියන්ස් ලීග් ගානවා, යුරෝ කප් ගානවා, ගොඩාක් දේවල් ගානවානේ. ක්ලබ්ස් ටූර්නමන්ට් තියෙනවානේ, සීරියා ඒ තියෙනවා, ගොඩාක් ටූර්නමන්ට්ස් තියෙනවා. ඉතින් මේ ටූර්නමන්ට්ස් ගහනකොට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකේ ඉතින් ක්ලබ්ස් මොඩල් එකේ එක ටූර්නමන්ට් එකක් කරනවා. ඒක හැබැයි කැලෙන්ඩර් එකක් හැදෙන්න ඕනේ ෆෙඩරේෂන් එකේ මේ කාලෙදි මේ දේ ගහන්න ඕනේ කියලා. මේ මොකද ඒ කැලෙන්ඩර් එක නැතුව ෆුට්බෝල් ගහන්න බෑනේ. ඒ කැලෙන්ඩර් එකේ තියෙනවා. මොකද ක්‍රෑෂ් වෙන්නේ නැහැ නේද? මැචස් ප්‍රොවින්ෂල් මැච් ක්‍රෑෂ් වෙන්නේ, ක්ලබ් මැචස් ක්‍රෑෂ් වෙන්නේ නැහැ. ප්‍රොවින්ෂල් එක ඩෙවලොප් කරගෙන එනවා. ඊළඟ අපි මාස 6ක් ඒ දේ කළා මේ ක්ලබ්ස් මැචස් නම් මාස 3ක් හෝ 4ක් ඇතුළත ඉවර කරන්න පුළුවන් නේ. අරක ලොකු ප්ලෑන් එකකට ඇඳගෙන ප්‍රොවින්ෂල් ලෙවල් එක ගියා නම් එතකොට ඒ වගේම රිසර්ව් ටීම් එකෙත් මැචස් වදින්න ඕනේ. සීනියර් ටීම් එකෙත් වදිනවා, රිසර්ව් ටීම් එකෙත් වදිනවා. එතකොට අපිට පුළුවන් ඉමේජ් හොඳ ප්ලේයර්ස්ලා කවුද? එතකොට එක්ස්පීරියන්ස් දින ප්ලේයර්ස්ලාට. මොකද නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට උණු එක අනිත් එක වෙනවා. මොකද යටින් හැදිලා තියෙන්න ඕනේ උඩට ගහන්න. දැන් තේරෙනවද දන්නේ චේන් එක මොකක්ද කියලා? අපේ යට තියෙනවා දිස්ත්‍රික් ටීම් මේ යුත් ඩෙවලොප්මන්ට් එකේ. අන්ඩර් 14 තියෙනවා, 16 තියෙනවා, 18 තියෙනවා, 20 තියෙනවා. ඊට පස්සේ අඩුම ගන්න රිසර්ව් ටීම් එකට අන්ඩර් 20 වත් අන්ඩර් 25 වත් රිසර්ව් ටීම් එක ගන්න ඕනේ. ඊට පස්සේ ඉන්න හොඳම ටීම් එක සුපර් ටීම් එක වෙන්න ඕනේ. එතකොට අපේ එක ප්‍රොවින්ෂල් එකකට තියෙනවා ටීම්ස් විශාල ප්‍රමාණයක්. මොකද මම කියපු විදිහට දිස්ත්‍රික් වලට තමයි යුත් එක දෙන්නේ. ප්‍රොවින්ෂල් ලෙවල් එක වෙනම තියෙන්න ඕනේ. ඒ කොටස් දෙකක් එතකොට. එතකොට අපිට දන්නවා කවුද ප්ලේ ඉන්නේ කියලා. මොකද ඒ දිස්ත්‍රික් වල කියන්නේ තවත් ලං වෙනවා ප්ලේයට වැඩි අපි. එතකොට දිස්ත්‍රික් එකේ දන්නවා හොඳ ප්ලේයර්ස්ලා හදා ගන්න ඕනේ කොහොමද කියලා. මම කියන කාරණේ පැහැදිලිද දන්නේ. එතකොට චේන් එකක් විදිහට තියෙන සම්පූර්ණයෙන්ම ෆුට්බෝල් කොහොමද යන්නේ. එතකොට ඒකේ ගමනක් තියෙනවා. එතකොට ඇකඩමින් එන ප්ලේයර් එනවා ඉස්කෝලේට, ඉස්කෝලේ ඩෙවලොප් යන විදිය අනුව තියෙනවා. ඊට පස්සේ එතන මැචස් ගොඩක් වදිනවා. එතකොට ප්ලේයර්ස් තමන්ගේ කැරියර් එක පුරා මාර හොඳ ෆුට්බෝල් ගහලා තියෙනවා. සිස්ටමැටික් ෆුට්බෝල්. රයිට්. ඕක තමයි මගේ ඊට පස්සේ ටූර්නමන්ට්ස් එහෙම පවත්වාගෙන ගිහිල්ලා ඔය විදිහට. ඊට පස්සේ එන්නම් මම ග්‍රවුන්ඩ්ස් සම්බන්ධයෙන් එන ප්‍රශ්නෙට. මම දන්නේ පළාත්වල ග්‍රවුන්ඩ්ස් තියෙනවා. ග්‍රවුන්ඩ්ස් නැහැ කියන්නේ මම කියන්නේ ෆස්ට් 11 ගහන්න පුළුවන් ග්‍රවුන්ඩ් ඇති කියලා. හැබැයි ග්‍රවුන්ඩ්ස් තියෙනවා. ට්‍රේනින් කරන්න පුළුවන් ග්‍රවුන්ඩ්ස් තියෙනවා. ඒතර අපිට මැචස් වලට තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
මට ආරංචි වෙලා නැහැ එහෙම මේ ග්‍රවුන්ඩ් එකක් නැතුව එහෙම කියන්නේ ග්‍රවුන්ඩ්ස් තියෙනවා ග්‍රවුන්ඩ්ස් වල කන්ඩිෂන් වල ප්‍රශ්න තියෙනවා ඉතින් ඒ අනුව ඒ දිස්ත්‍රික් වලට තියෙනවා අඩුම ගානේ මේ එක දිස්ත්‍රික්කයකට එක හොඳ ග්‍රවුන්ඩ් එකක් දිස්ත්‍රික් ටීම් එකට හදලා දෙන්න බැරි කමක් නැහැ මොකද දැන්ටත් තියෙනවා වර්තමානයේ ක්‍රීඩාංගන තියෙනවානේ ඒකින්ද ඊට පස්සේ යමු නැෂනල්ස් වලට මේ කාරණේ තමයි මම හිතන්නේ පෙරලියක් කරන්න පුළුවන් කාරණේ. එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. මට හොඳටම ලොකුවටම ප්‍රශ්න තියෙන්නේ එතන. දැන් අපි මේ වගේ ඉන්න ඉන්ටර් ප්‍රොවින්ෂියල් මැච් ඉන්ටර් දිස්ත්‍රික්ට් මැචස් වලින් අපිට පුළුවන් ප්ලේයර්ස්ලා සිලෙක්ෂන් කරගන්න. ඒ ප්ලේයර්ස්ලා කොතනටද ගෙනියන්නේ? ඒ ගෙනියන තැන තමයි මම මේ කතා කරන්නේ. ඒ ගෙනියන්නේ අපි නැෂනල් ටීම් එකට. අපි ප්ලේයර්ස්ලා 40ක් විතර සිලෙක්ට් කරගන්න ඕනේ නැෂනල් ටීම් එකට. අන්ඩර් 14 නැෂනල් ටීම් එක, 16 නැෂනල් ටීම් එක, 18 නැෂනල් ටීම් එක, 20 නැෂනල් ටීම් එක, රිසර්ව් නැෂනල් ටීම් එක සහ සුපර් ඒ කියන්නේ සීනියර් නැෂනල් ටීම් එක. ටීම් 6යි. මේ ටීම් 6 ඉන්න ඕනේ. මේ රිසර්ව් නැෂනල් ටීම් එක කියන්නේ නැෂනල් ටීම් එකත් එක්ක ප්ලේයර්ස් 80ක් සිලෙක්ට් කරොත් පළවෙනි 40 උඩ දෙවෙනි 40 මේ. ටීම් A and B කියලා ගන්නකො ඒත් කමන්න. ඒතර පැහැදිලි. ඊට පස්සේ අහයි මේවා කොහෙද ට්‍රේන් කරන්න තියෙන්නේ? මේ ට්‍රේන් කරන්න තියෙන්නේ මම ප්‍රකාශ කරනවා ඒ කියන්නේ අපේ තියෙනවා මහවැලි ක්‍රීඩාංගන කියලා. අහලා තියෙනවද දන්නේ නැහැ ගොඩක් කට්ටිය මහවැලි කාලේ ඒ කාලේ කට්ටිය නම් දන්නවා මහවැලි ක්‍රීඩාංගන කියලා විශාල ක්‍රීඩාංගන තියෙනවා. මම දන්න තරමින් ඒ ක්‍රීඩාංගන ගොඩාක් තියෙනවා නිවාසික පහසුකම්. දැන්ට අභාවයට ගිහිල්ලා ඇති. මේ මගේ පළාතේ මම දැකපු දෙයක්. මගේ පළාතේ තියෙනවා ඉතින්. මොකද ඒකෙන් අපේ පළාත වැඩක් ගන්නවා. වෙන වැඩක් ගන්නවා මොකද අපි වෙනම මේ විද්‍යායතනයක් තියෙනවා අපේ මම කියන්නේ වෙනම පළාත් තියෙනවානේ වෙන දිස්ත්‍රික්ක වල දෙන පළාත් වල තියෙනවා මහවැලි ක්‍රීඩාංගන. ඒව සකස් කරන්න. ඒ වගේ නිවාසික පහසුකම් හදන්න. තියෙනවා ඒ බිල්ඩින් තියෙන ඒවා අලුත් වැඩිය කරන්න තියෙන්නේ. වොෂ්රූම්ස් හදලා එතකොට ලෙක්චර් හෝල්ස් හදලා ඒකට අදාළ ෆොටෝස් අපි ගාව තියෙනවා. ඒ අදාළ මේ වීඩියෝස් තියෙනවා. අපි ඒවා යොමු කරන්න පුළුවන් අදාළ බලධාරීන්ට. ඒ අනුව ඒ ක්‍රීඩාංගන 5ක් හෝ 6ක් තියෙනවනම් 5ක් හෝ 6ක් තියෙනවනම් ඒ ක්‍රීඩාංගන 5 6 හදාගත්තා නම් අපිට නැෂනල් ටීම්ස් වලින් හදාගන්න පුළුවන්. ඒක ලෙක්චර් හෝල් එකක් දෙන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඒකට මුදල් වෙන ලොකු මුදලක් යන්නේ නැහැ. මොකද ක්‍රීඩාංගනේ දැන් තියෙනවා. ඒක පොඩ්ඩක් ඩෙවලොප් කරලා හදලා වතුර දාලා ඒකට ස්ටාෆ් එක ඉන්නවනම් හදාගෙන ඉතින් ඒකට මැදිහත් වෙන්න පුළුවන් ආයතන තමයි ප්‍රාදේශීය සභාව. ඒතර ප්‍රාදේශීය සභාව වලින් උදව් කරනවා. මම දන්නවා සමහර ප්‍රාදේශීය සභා තියෙනවා ගොඩක් උදව් කරනවා. ඉතින් මේ ප්‍රාදේශීය සභාව වලට මේ ගොඩක් පහසුකම් තියෙනවා කරගෙන යන්න. ඒතර ඒ කියන්නේ මම කියන්නේ මේ දේශපාලන ප්‍රශ්න නෙවෙයි මම කියන්නේ ප්‍රාදේශීය සභාවල තියෙන උදව් අරගෙන ඒ ක්‍රීඩාංගන නැවත සකස් කරලා ඒ ක්‍රීඩාංගන හදාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඒ ළමයි එතන ඇකඩමික් හදන්න පුළුවන්. ඒ ළමයිට ඒ ග්‍රවුන්ඩ් එක දෙන්න පුළුවන්. ඒ ග්‍රවුන්ඩ් එක දීලා ඒක ට්‍රේන් කරගෙන යන්න පුළුවන්. ඒතකොට ඒ සිස්ටම් මේ ළමයි නිවාසිකයෝ ඉන්නවා. ඊට පස්සේ එන ගැටලුව තමයි ළමයින්ගේ කොහොමද කැම්ප් බීම්. ඒ කැම්ප් බීම හදන්න පුළුවන්. මම දන්නේ මහවැලි ක්‍රීඩාංගන වෙනම කුස්සිය ඒවා අනම්මනම් ගොඩාක් තියෙනවා. එතනට අපිට එක්කෙනෙක් පත් කරන්න පුළුවන්. උතන ජොබ් ඔපචුනිටිත් හැදෙනවා. ජොබ් ඔපචුනිටි එකක් හැදලා එතන හදලා එතන ළමයින්ට කන්න බොන්න හදලා ඒ ළමයි එතන තියාගෙන දිගටම ට්‍රේනින් කරන්න යන්න පුළුවන්. එතනට අපිට නැෂනල් ටීම් එක නම් මම අර කියපු පුහුණු කරවන්න 4-5 දෙනාට අමතරව ඇනලයිසර්ස්ලත් එක්ක ડોක්ටර් කෙනෙක්වත් ඒ වගේ පත් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ලොකු දෙයක්. හරි. එතකොට ඊළඟ කාරණේ තමයි ළමයිගේ ස්ටඩිස් කොහොමද? ඒ ග්‍රවුන්ඩ් එකේම අපේ ලෙක්චර් හෝල්ස් තියෙනවා. ඒ ලෙක්චර් ඕනනම් අපිට ඒක වීඩියෝ ෆොටෝස් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්ද කියන දෙයට උත්තරයක් වශයෙන්. හරි. මම දැනටත් කියන්නම් ගිරාන්දුරුකෝටි ක්‍රීඩා විද්‍යායතනයක් තියෙනවා ඌව පළාතේ. ඒ ක්‍රීඩා විද්‍යායතනය පොඩ්ඩක් බලන්න. ඒ ක්‍රමවේදය හැදිලා තියෙන ක්‍රමවේදය බැලුවම හැමෝටම තේරෙනවා ඒකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් කියලා. ඒ ග්‍රවුන්ඩ් එකේ තිබ්බ තත්ත්වය දැන් තියෙන තත්ත්වය යනුව ඉතා විශාල හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා මේ ග්‍රවුන්ඩ් එක. ඒකින්ද ඒ වගේ තවත් ග්‍රවුන්ඩ් තියෙනවනේ මේ ග්‍රවුන්ඩ් වලට උපකාර ගන්න. ඒ ග්‍රවුන්ඩ් එක හදලා ගත්තාම හරි. ඒතකොට ඒ ලෙක්චර් එක තියෙනවා. මේක පාසලක් වශයෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් අපි නැෂනල් ටීම් ගන්නවානේ. නැෂනල් ටීම් අරගත්තන් පස්සේ ඒ නැෂනල් ටීම් එකට ආපු ප්ලේයර්ස්ලා අපි කියමුකෝ පළාත් 9න් වෙනවනේ. පළාත් 9න් වෙන ප්ලේයර්ස්ලාගෙන්. එතකොට ඒ අදාළ පාසලට ඒ ළමයව ක්‍රීඩා කරවන්න ඒ අදාළ කණ්ඩායමේ ටීම් එකත් එක්ක. ඒ කියන්නේ මම කියන දේ පැහැදිලිද දන්නේ. මැචස් එන කාලෙට මේ ළමයා කොහොමද නැෂනල් ටීම් එකේ ට්‍රේන් කරන් යනවනේ. ඒ ප්ලේයර් ඒ කාලෙකට විතරක් නිදහස් කරන්නේ මේ ටූර්නමන්ට් එක. ඒතර කැලෙන්ඩර් එක හදනවා නම් ඔක්කොම ප්ලේයර්ස්ලා නිදහස් කරන්න ඕනේ එක පීරියඩ් එකකට විතරයි. කැලෙන්ඩර් එකට අනුව. ඒතර මේ පීරියඩ් එකේ ළමයි ඒ පාසලේ සෙල්ලම් කරනවා. එතකොට කොහොමද නැෂනල් ටීම් එකේ ඒ ළමයාගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්නේ? මේකයි ක්‍රමය.
මේක තමයි පොයින්ට් එක. මොකද අපේ රටේ තියෙන මානසිකත්වයේ තියෙන ඉගෙන ගැනීමත් එක්ක ෆුට්බෝල් හරි ක්‍රීඩාවක් හරි අතරමං කරන එකනේ. ඒ කියන්නේ ක්‍රීඩාව කර මේ අධ්‍යාපනය මගහැරී කියලා. මේකට උදාහරණයක් තමයි මම කියන්නේ. මේ කරන්න පුළුවන් කියලා. මම මේක ඉගෙන ගත්තේ ඇත්තටම අපේ තියෙන මේ ක්‍රීඩා විද්‍යායතනේ. මේ විද්‍යායතනයේදී අපි ලෙක්චර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ඒක අධ්‍යාපන ආයතනයක් ඉඳලා. මම කියන්නේ ඒ ෆෝමැට් එකම ගේන්නේ නැෂනල් ටීම්ස් වලට. ගුරුවරු ඉන්නවා. මොකද මේ එක්කම ළමයි අවුරුදු ඒ කියන්නේ අපේ නැෂනල් ටීම් වෙනකොට අවුරුදු දෙකකනේ ඒ කියන්නේ 98 ඒ කියන්නේ අපි ඒජ් ලිමිට් එකක් ගත්තොත් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කියමුකෝ දැන් ඉන්න 19න් පහළ ක්‍රීඩකයා මේ 18න් පහළ ක්‍රීඩකයා අවුරුදු 2003 2004 කියමුකෝ. ඒතර 2003 2004 කියන්නේ මේ ළමයිගේ පාසල් වර්ෂ දෙකක්. ඒ කියන්නේ O level උයි 10 වසරේ නැත්නම් 12 වසරයි 11 වසරයි. ඒතකොට මේ ළමයින්ට උගන්වන්න පුළුවන්. ඒතර අපි කියමුකෝ එක කණ්ඩායමක ඉන්නවා ළමයි 18ක් අනිත් කණ්ඩායමේ ඉන්නවා ළමයි 22ක්. මං කියවනේ නැෂනල් ඒතකොට ඒ ළමයි ටික ඉන්නවනේ. ඒ ළමයි ටික අපි ක්ලාසස් වලට දානවා. ඉස්කෝලයක් වගේ. ඒකට ගුරුවරුපත් කරනවා. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක කතා කරන. එහෙම ගුරුවරු ඉන්නවා කැමති. ඒ ළමයින්ට ගිහිල්ලා උගන්වන්න කැමති. ඒ කියන්නේ ඉන්න ගුරුවරු අතිරික්තයක් ඉන්නවා නම් ඒ ගුරුවරු ටික අපිට ඒකට යොමු කරන්න පුළුවන්. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක කරන්න බැරි වැඩක් නෙවෙයි. ඒතොර ඒ ළමයි ඒක ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ගමන් ඒ ළමයින්ට පුළුවන් ඒ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන ගමන් ක්‍රීඩා කටයුතුත් කරන්න. අපි මෙහෙම දෙයක් කියමුකෝ. උදේ පාන්දර ප්‍රැක්ටිස් කරනවා කියමුකෝ. හැබැයි මේ උදේ පාන්දර අපි කියමුකෝ ට්‍රේනින් පටන් ගන්නවා කියලා උදේ 6:00ට. ඒතොර ඒ ළමයා ඇකඩමික් වල ඉන්නකොට ළමයට උදේ පාන්දර අපි කියමු තේකයි ඒ මොන හරිත් එක්ක මේ කන්න බොන්න හරි මොන හරි දීලා ළමයිගේ ට්‍රේනින් පටන් ගන්නවා කියලා. එතකොට ඒ ඉන්න පෝෂක වෛද්‍යයා ළමයිට කයම ටික හදලා ඒ ළමයිට පිළිවෙලට කන්න දීලා ළමයි ට්‍රේනින් වලට යනවා. ට්‍රේනින් ඉවර කරලා අපි කියමුකෝ ළමයි එනවා කියලා 8 මාර වෙද්දි ට්‍රේනින් ඉවර 9 වෙද්දි ට්‍රේනින් ඉවරයි කියමු. ළමයි වොෂ් එකක් දාගෙන ළමයිගේ එතකොට ක්ලාසස් පටන් ගන්නෙ 10ට. එතකොට ඒ ළමයට 10 ඉඳන් අපිට පුළුවන් ළමයින්ට මේ මොකද වොෂ් එකක් දාගෙන ළමයි ක්ලාස් එකට එනකොට මොකද මෙතන ඉන්නේ පොඩි ළමයි ප්‍රමාණයකින්ද අවධානය යොමු කරන්න පුළුවන් කාලේ වැඩි. ඒකින්ද අපි කියමු පැය 6ක් විතර ළමයි ඉගෙනගෙන අපි ආපහු ට්‍රේනින් පටන් ගන්නවා හවස 4ට. 4 ඉඳන් 6:00 වෙනකන් යනවා. ඒ ළමයා ඊට පස්සේ ඒ ටික මේ ට්‍රේනින් කරලා ඔක්කොම කරලා ළමයාගේ මනස නිදහස් වෙලා අපිට පුළුවන් ඒ ළමයට ඒ කියන්නේ විනෝදාංශය සඳහා මොන හරි කරන්න තියෙනවා නම් පාඩම් කරන්න යම් කිසි කාලයක් වෙන් කරලා ඒ ළමයා අපිට පුළුවන් කන්න බොන්න දීලා අපිට 10ට විතර නිදි කරන්න. එතකොට ළමයාට හොඳ නිින්දකුත් තියෙනවා. ආපහු උදේ ළමයා ඒ රුටීන් එක අපි ගන්න පුළුවන්. ඒ රුටීන් එක අපිට වෙනස් කරන්න. මම උදාහරණයක් කිව්වේ ඊට පස්සේ කට්ටිය ප්‍රශ්න කරන්නේ මේ ළමයාට නිදහසක් ඇත්තේ නැද්ද කියලා. නිදහසක් තියෙනවා ඒ ළමයට. මේ නිදහසත් එක්ක තියෙන දේ තමයි මම කියන්නේ. මේ නිදහසත් එක්ක තියෙනවා ඒ ළමයට නිදහස නිර්මාණය කරන්න ඕනේ. ඒ කාලසටහනක් හදන්න පුළුවන් යනවා. ඊට පස්සේ මේක අහයි පරිපාලනය කරන්නේ කවුද කියලා. ක්‍රීඩා ශිෂ්‍යයන් ගිහිල්ලා මම හිතන්නේ ඔක ගුරුවරුන්ට තමයි හොඳටම කරන්න පුළුවන්. විදුහල්පති ශ්‍රේණිය පාස් ගුරුවරු මේ විදුහල්පතිලා ඉන්නවා. ඒ විදුහල්පතිලා 5 දෙනෙක් හරි 6 දෙනෙක් හරි පත් කරන්නේ ට්‍රේනින් සෙන්ටර්ස් වලට. එයා යටත පාලනය ගේන්නේ. ඒ කියන්නේ ඇකඩමික් ලෙවල් එකේ පාලනය ගේන්නේ. එතකොට පුහුණුකරුවන්ට කරන්න තියෙන්නේ නැෂනල් ටීම් වල පුහුණු වීම කටයුතු. ඒතර ඒ කට්ටිය වෙනම ඩිපාර්ට්මන්ට් එකක්. ඒතර මේ කට්ටිය වෙනම ඩිපාර්ට්මන්ට් එකක්. එතකොට ඒ කට්ටියගේ පැරලල් යන වැඩසටහනක් තමයි එන්නේ. එතකොට අපිට පුළුවන් මේක කියන්නේ මේ කට්ටියට ට්‍රේනින් කරන්න මේ ටයිම් එක දෙනවා. එතකොට ඒ කාලසටහන් ටික හරියට දුන්නා නම් මේ කාලෙ වෙද්දි ට්‍රේනින් කරන්න මේ කාලෙදි මොකද හැමදාම ට්‍රේනින් අපි කියන්නේ කොටස් වශයෙන් අපි දන්නවා හැමෝම ට්‍රේනින් කරනකොට අපිට කොටස් වශයෙන් කරන්න තියෙන්නේ කියලා. ඒ අනුව දෙන්න පුළුවන්. එතකොට ඒ තනි කර ඇකඩමි එකක් වෙනවා. ට්‍රේනින් සෙන්ටර් එකක් වෙනවා. ඒ රිසෝසස් තමයි මම කියේ මහවැලි ක්‍රීඩාංගණය ගන්න. මහවැලි ක්‍රීඩාංගණය තමයි මේකට සුදුසුම ස්ථානය කියලා. ඒතර නැෂනල් ටීම් පහම එතන මේ විදිහට ට්‍රේනින් කරන්න පුළුවන්. සීනියර් නැෂනල් ටීම් එක අපි ට්‍රේනින් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම දැන්ට තියෙන ට්‍රේනින් සෙන්ටර් එකේම ට්‍රේනින් කරන්න. හැබැයි ඒ කට්ටියට දෙන්න ඕනේ පහසුකම් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ ඇනලයිසර්ස්ලා දැන් ඉන්නවා. මම හිතන ෆෙඩරේෂන් ඇනලයිසර්ස්ලා ඉන්නවා. ඒ ඔක්කොම දීලා ඒ નિયમિત පුහුණු කාලසටහනකට යන්නේ. ඒතකොට යට ප්ලේස්ලත් ඒ කාලසටහනට යනවා ඒ සිලබස් එක. මං කියපු කාරණේ හොඳට හිතලා ගන්න. රටේ තියෙනවා සම්පත්. ප්‍රයෝජනය ගන්න ටික විතරයි යන්නේ. මම මේ සැලැස්ම කියන්න උනත් ඒ කියන්නේ මේ මගේ තියෙන සැලැස්ම මං කියන්න උනේ මට කියන්න උවමනාව තිබ්බා. ඇත්තටම මේ හැමෝම කියන පහසුකම් මදි. මේ තියෙන පහසුකම් හදාගන්න තියෙන්නේ. මං කියන්නේ අදාළ බලධාරීන් මේක දකිනවා නම් මං කියන්නේ මේ වෙන ප්‍රශ්නේ ගරු
ඇමතිතුමන්ලා එතකොට මේක දකින බලධාරීන් ඒ කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය පවපන් සම්මේලනය කවුරු හරි දකින නිලධාරීන් මේ වීඩියෝ එක කතා කරලා දෙයියනේ අහන්න අපේ සැලසුම් දෙන්න. මේ ඇත්තටම දුකයි පාපන්දුව තියෙන දැනගෙන මේ සිස්ටම් එක ගැන අපිට ක්‍රෙඩිට් ඕනේ නැහැ. අපිට ඕනේ පාපන්දුව දිනු කරන්න පමණයි. මේ මං පුද්ගලික වශයෙන් ගන්නේ මේ පාපන්දුව දිනු කරන්න විතරයි. මොකද දැන් යන වැඩපිළිවෙලට අපිට උදව්වක් දෙන්න පුළුවන්. මේ සිස්ටම් එක ගේන්න පුළුවන්. මේ අදාළ රිසර්ච් එක දෙන්න පුළුවන්. මේ රිසර්ච් මේ මොකද අපි කරපු දේ මොකක්ද කියලා පෙන්눔 කරන්න පුළුවන්. මේකට අපිට ඉදිරියට කරන් යන්න පුළුවන්. මොකද්ද කියලා කියන්න පුළුවන්. මේක කාටවත් ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කරගෙන යන්න පුළුවන් නම් මොකද මේක මම මේ කොරෝනා පීරියඩ් එකත් එක්ක කවුරුත් හම්බෙන්න යන්න බෑ අපිට. මොකද මේ කොරෝනා පීරියඩ් එකත් එක්ක හම්බෙන්න ගිහලා කතා කරන්න පුළුවන් මට්ටමක නෑ එතනට. ඒකයි මම මේ සමාජ දාලයකට දාලා කතා කරන්නේ. මේක මතයක් ගොඩනගන්න. මොකද මම මතයක් ගොඩනගාගෙන ආවා. මං කියන්නේ කට්ටියට මගේ ඔපිනියන් එකම හරි කියලා. හැබැයි මේ දේ කරොත් මං කියනවා ලංකාවේ පාපන්දු දිනු වෙනවා කියලා. අත්දැකීමෙන් කියන්නේ මගේ පළාතේ අත්දැකීමෙන් කියන්නේ කරන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නෑ. ඒකින්ද මොකද මම දන්නවා අපි ළමයි කොට්ටාසයක් පවත්වාගෙන ආවා. ඉස්සෙල්ලාම youth development කියලා පවත්වාගෙන ආව කාලයක්. ඊට පස්සේ පවත්වාගෙන ආව ක්‍රීඩා ශක්තිය කියලා ඒ කණ්ඩායමෙම පොඩි පොඩි වෙනස්කම් එක්ක ඒ ටීම් එකක් පවත්වාගෙන ආවා. මොකද ඒ ළමයිම තමයි ඒ වයස් සීමාව ළමයිම තමයි මේ ටීම් දෙකට youth development ක්‍රීඩා ශක්තියට අහු වුණා. ඊට පස්සේ අපේ පළාතේ ගහුව නිදහස් කුසලාන කියලා ටූර්නමන්ට් එකක් ඒකට අහු වුණා. ඒතකොට ඒ ළමයි ටික ඒකේ දිගටම රැඳුණා. ඒතකොට ළමයිගේ performance උත් අපි ඩෙවලොප් වුණා. ඒ වගේම අපි 2017 පටන් ගත්ත ටූර්නමන්ට් එකක් ඒ ගහලා අපි ගත්ත සිලෙක්ෂන් එකක් අපි අවුරුදු 2ක් ට්‍රේනින් කරා. ඒ වගේ ලොකු වැඩසටහනක් අපි කරලා මේ කතා කරන්නේ. ඒකයි මම කියන්නේ රිසර්ච් රිපෝට් මේක දකිනවා නම් බලධාරී කතා කරන්න. අපි කැමති මේක එතුමන්ලත් එක්ක කතා කරන්න. මොකද ලංකාවේ පාපන්දු ඩෙවලොප් කරන්න විතරයි අපිට අවශ්‍ය වෙන දේවල් අවශ්‍ය නැහැ. මේකෙන් කිසිම දෙයක් ගන්නවත් නිලතලයක්වත් අත්‍තරම අවශ්‍ය නැහැ. මේක දකින්න කවුරු හෝ වේවා. දෙයනේ මට කතා කරන්න. මොකද මගේ සමාජ දාලය නිදහස් කරන්නේ මගේ සමාජ දාලය ඔස්සේම මැසේජ් එකක් හරි දාන්න. උදව් කරන්න පාපන්දුව නිර්මාණය කරන්න. අපිට පුළුවන් නිර්මාණශීලීත්වය විතරයි ඕනි. ක්‍රමවේදය විතරයි ඕනි. පුළුවන් නම් උදව් කරන්න මේක ගොඩ දාගන්න පුළුවන් කියන තැන ඉන්නවා. දැන් ගොඩ දාගත්තොත් අපිට තව අවුරුදු 15කින් 20කින් හොඳ performance බලන්න. බොහොම ස්තුතියි මේක ෂෙයා කරන්න. දකින්න තුරාවට ෂෙයා කරන්න. ඉල්ලීමයි පමණයි. අපිට කිසි දෙයක් අවශ්‍ය නැහැ. අපිට ඕනේ පාපන්දු දිනු කරන්න පමණයි. බොහොම ස්තුතියි.